ආයුබෝවන් ආදරණීය හත ශ්‍රේණියේ දුවදරුවනි අද මම ඕගොල්ලන්ට ගේන්නේ 13 වෙනි පාඩම වායුගෝලය. පෘථිවිය අපි ජීවත් වෙන පෘථිවිය සැලකුවම් පුතේ මේ පෘථිවිය වටා වායුගෝලයක් තියෙනවා. වායුන් විවිධ වායුන් මේ වායුගෝලය තුල තියෙනවා. ඔගොල්ලෝ දන්නවා ප්‍රධාන වශයෙන් ඔක්සිජන් වායුව අපිට වැදගත් වෙන ඔක්සිජන් වායුව, නයිට්‍රජන් වායුව ආදී තවත් වායුන් රසක් තියෙනවා. එහෙනම් අපේ මේ පෘථුවිය වටා ගෝලාකාරව නැත්නම් පෘථුවිය වටා තිබෙන වායු වැස්මට අපි කියනවා වායුගෝලය කියලා. එහි වායුන් මිශ්‍රණයක් තිබෙනවා. වායු මිශ්‍රණයක් තිබෙන්නේ විවිධ වායුන් තිබෙනවා. අපි බලමු මේ වායුගෝලයේ තිබෙන විවිධ ලක්ෂණ මොනවද කියලා. අප ජීවත් වෙන මේ පෘථිවියේ සිට අපි වායුගෝලයේ තුලින් අපිට වායුගෝලයේ තිබෙන නොයෙකුත් දේවල් බලා ගන්න පුළුවන්. ඔබ අහසේ යවන සරුංගලේ ඔබට දිස්වන්නේ වායුගෝලය තුලින්. අහසේ ගමන් කරන ගුවන් යාන වලාකුළු ඒ ඔක්කොම දිස් වෙන්නේ අනිකුත් ග්‍රහලෝක, චන්ද්‍රය ඇතුළු ග්‍රහලෝක, සූර්ය මේවා දිස්වන්නේ වායුගෝලයේ තුලින්. ඒ දුවේ පුතේ අපිට වායුගෝලය දකින්න හම්බෙන්නේ නැහැ. ඒ මොකද වායුගෝලය කියන්නේ පාරදෘශ්‍ය මාධ්‍යය. වායුගෝලය කියන්නේ පාරදෘශ්‍ය මාධ්‍යය. වායුගෝලය අපිට පේන්නේ නැහැ. නමුත් වායුගෝලයේ තුලින් වායුගෝලයේ තිබෙන නොයෙකුත් දේවල් ඒ තුලින් බලා ගන්න පුළුවන්. අපි බලමු මොනවද මේ වායුගෝලයේ තිබෙන්නේ. විවිධ වායුන් වර්ග තිබෙනවා. අපි ඉපදුණු දවසේ ඉඳන් අපි විශාල වායු ස්කන්ධයක් අපේ හිසට ඉහළින් සියලුම වායු ස්කන්ධයක් අපි ඔසවගෙන සිටිනවා. මෙහෙනම් අපිට ඉහළින් තිබෙන මේ වායු වැස්මේ තිබෙන වායු අපිට විතරක් නෙමෙයි පෘථිවිය මත සියලුම වස්තු කෙරෙහි තෙරපුමක් ඇති කරනවා. මෙන්න මේ තෙරපුමට මේ වායුගෝලය මගින් ඇති කරන තෙරපුමට එහෙම නැත්නම් වායුන්ගෙන් වායු වැස්මේ තියෙන විවිධ වායුන්ගෙන් ඇති කරන පීඩනයට අපි කියනවා වායුගෝලීය පීඩනය. වායුගෝලීය පීඩනය එහෙම නැත්නම් වායු පීඩනය. මේ වායු පීඩනයේ දුවේ පුතේ අපි වසන මේ පෘථිවි කබලේ සිට මුදු මට්ටමේ සිට ඉහළට යන විට වායුගෝලීය පීඩනය අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? එන්න වායුව තුනී වෙනවා. ඒ නිසා ඒ වායු ස්තර මගින් ඇති කරන පීඩනයත් අඩු වෙනවා. ඒ වගේම සාමාන්‍ය පොළොව මට්ටමේදී උෂ්ණත්වය වැඩි. සාමාන්‍යයෙන් අප වෙසෙන පෘථුවියට ආසන්න වායු ස්තරය තමයි පරිවර්තී ගෝලය. මේ පරිවර්තී ගෝලය තුල වායුව මගින් ඇති කරන පීඩනය එන්න ඉහළට යන විට අඩු වෙනවා. ඒ වගේම උෂ්ණත්වය එන්න අඩු වෙනවා. අපි බලමු දුවේ පුතේ මොනවද මේ වායුගෝලයේ පෘථිවියේ මුහුදු මට්ටමේ සිට මම මෙහෙම අඳින්න මුහුදු මට්ටම මේ මුහුදු මට්ටමේ සිට මේක තමයි මුහුදු මට්ටම. මුහුදු මට්ටම මේ මුහුදු මට්ටමේ ඉඳන් පෘථිවියේ ඇතුළට යන විට රට ඇතුළට යන විට කඳු ඒ වගේ උස් ස්ථාන දකින්න ලැබෙනවා. එතකොට මේ මුහුදු මට්ටමේ ඉඳන් තමයි අපි මේ උස තී කියන්නේ. මොකද්ද උස? මේ වායුගෝලයේ තිබෙන උස
මුහුදු මට්ටමේ සිට යම් ස්ථානයකට තිබෙන උසට අපි කියන්නේ උන්නතාංශය. එහෙනම් උන්නතාංශය කියන්නේ වායුගෝලයේ පිහිටන යම් කිසි මට්ටමකට පෘථුවියේ සිට පෘථුවියේ මුහුදු මට්ටමේ සිට උස ප්‍රමාණය මේක මීටර් 1000 මේ ප්‍රමාණය අන්න එතන උන්නතාංශය අපි කියනවා මීටර් 1000යි කියලා. මුහුදු මට්ටම අපි බිඳුවයි කියලා සලකනවා. එහෙනම් මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට එක එක ස්තර දකින්න ලැබෙනවා. මේ ස්තර වෙන් කරලා තියෙන දුවේ පුතේ වායුගෝලීය පීඩනය නැත්නම් වායු පීඩනය සහ උෂ්ණත්වය යන කරුණු සැලකිල්ලට අරගෙන ස්තරයෙන් ස්තරයට මේවායේ සිදුවන වෙනස්කම්. එහෙනම් දුවේ පුතේ අපි බලමු දැන් උන්නතාංශය කියන එක කිව්වා මොනවද වායුගෝලයේ තිබෙන ස්තර? ස්තර පහක් තිබෙනවා. එහෙනම් මම මේ විදිහට අඳින්නම්. දුවේ පුතේ පෘථුවියට මම පෘථුවිය මේ විදිහට අඳින්න කොටසක් මේ පෘථුවියේ ද්‍රවාසන්න ප්‍රදේශ මේ සමකය ද්‍රවාසන්න ප්‍රදේශයේදී පෘථුවියේ වායු ස්තර ඝනකම අඩු වෙනවා. මේ විදියට මට අඳින්න පුළුවන්. සාමාන්‍ය ද්‍රවාසන්නයේදී කිලෝමීටර් 8ක් පමණ ඉහළට විහිදෙන වායු ස්තරයක් තියෙනවා. පෘථුවියට ආසන්නම ස්තරය අපි ඒක හඳුන්වනවා. ස්තරය පළවෙනි ස්තරය පෘථුවියට ආසන්නම ස්තරය පරිවර්තී ගෝලය. ඔන්න පෘථුවියට ආසන්නම ස්තරය. හැබැයි සමකයට ආසන්න වෙනකොට මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 15ක් පමණ උසට තිබේ. කිලෝමීටර් 15ක් පමණ උසට පරිවර්තී ගෝලය ගැඹුරු වෙනවා. එහෙනම් බලමු දුවේ පුතේ මොනවද මේ පරිවර්තී ගෝලය තුල තිබෙන්නේ? මම චුට්ටක් විශාලව අඳිනවා. මොකද පරිවර්තී ගෝලය තුල තමයි මේ වායු ගෝලයේ 75%ක්ම තිබෙන්නේ. එහෙනම් ඒකේ ක්‍රියාකාරකම් වැඩි. අපිට ආසන්නම ස්තරය තමයි පරිවර්තී ගෝලය. ඒ නිසා මම පරිවර්තී ගෝලය ටිකක් මේ විදියට අඳින්නම්. මේ විදියට මේ ස්තරවල පුතේ ස්ථිර මායිම් නැහැ. හරියටම කිලෝමීටර් 15කින් ඉවර වෙන මායිමක් එහෙම නැහැ. දල මායිමක් තමයි කියන්නේ. එහෙනම් මේ පෘථුවියේ මුහුදු මට්ටමේ සිට මම අඳින්නම් කිලෝමීටර් 15ක් විතර උසට. කිලෝමීටර් 15ක් පමණ උසට මොකක්ද තිබෙන ස්තරය? පළවෙනි ස්තරය පරිවර්තී ගෝලය. එහෙනම් මේ පරිවර්තී ගෝලය තුල වායුන් ප්‍රධාන වශයෙන් නයිට්‍රජන්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, ආගන් ඒ වගේ වායුන් වලින් 75%ක්ම තිබෙන්නේ මේ පරිවර්තී ගෝලය තුල. ඊළඟට ජල වාෂ්ප, දූවිලි අංශු, ජල වාෂ්පත් වැඩිපුරම තිබෙන්නේ මේ පරිවර්තී ගෝලය තුල. ඒ නිසා සූර්යාගේ සිට එන සූර්ය තාපය, සූර්යාලෝකය, සූර්ය කිරණ, පාරජම්බුල කිරණ, සූර්යාගෙන් විහිදෙන සියලුම දේවල් පෘථිවිය මතට වැටෙනවා.
මේ වැටෙන දේවල් වලින් එකක් තමයි සූර්යාගේ සිට එන තාප කිරණ. මේ තාප කිරණ වලින් මේ පෘථුවිය මත තිබෙන පස, ගංගා, ඇලදොල, සාගර සියලුම දේවල් රත් වෙනවා. මේ රත් වීම නිසා පෘථුවිය ආසන්නයේ උෂ්ණත්වය වැඩි. සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 20ක් 30ක් අතර වෙනවා. පෘථුවිය ආසන්නයේ. හැබැයි ද්‍රවාසන්න ප්‍රදේශවල විශේෂයෙන් ඇන්ටාර්ක්ටිකාව වගේ ඒ ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 60 දක්වා අඩු වෙන ස්ථානක් තිබෙනවා. සාමාන්‍යයෙන් සමස්තයක් වශයෙන් පෘථුවියේ මුහුදු මට්ටමේදී උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20ක් 30ක් අතර අගයක් තමයි තිබෙන්නේ. එහෙනම් දුවේ පුතේ මේ පෘථුවියේ තිබෙන වැඩිපුරම වායු වර්ග නිසා පළවෙනි ස්තරේ කාලගුණික විපර්යාස සියල්ලම සිදු වෙන්නේ මේ පරිවර්තී ගෝලයේ තුල. ජලය තිබෙනවා. සූර්යාගේ තාපයෙන් මේ ජලය වාෂ්ප වෙනවා. එහෙනම් වලාකුළු හැදෙන්නේ මේ ස්තරේ. එහෙනම් පරිවර්තී ගෝලය තුල වලාකුළු සෑදෙනවා. මේ වලාකුළු වල ජලය ඝනීභවනය වෙලා වර්ෂාව ලෙස එහෙනම් වර්ෂාව අපිට දකින්න ලැබෙන්නේ මේ පරිවර්තී ගෝලය තුල. එහෙනම් වලාකුළු තිබෙනවා. මේ වලාකුළු පරිවර්තී ගෝලය තුල තමයි වැඩිපුරම තිබෙන්නේ. මම රූප රාමු පෙළක් පෙන්නන්න. ඒ පරිවර්තී ගෝලය තුල තිබෙන ඇතැම් වලාකුළු ඕගොල්ලන්ට දවල්ට නිරීක්ෂණය කරන්න පුළුවන් විශේෂයෙන් කැටි වලාකුළු. මේ කැටි වලාකුළු ඕගොල්ලන්ට ටික වේලාවක් දර්ශනීය වෙනකොට මෙහෙම වලාකුළු ක්‍රමයෙන් ඉහළට ගිහිල්ලා ටික වේලාවක් යනකොට මේ වලාකුළු එක්තරා මට්ටමකට ආවම කිනිහිරයක හැඩය ගන්නවා. කිනිහිරය. අම්මල් වල දැකලා තියෙනවද කිනිහිරය කියන උපකරණය? ඒ මත තබලා තමයි යකඩ කලණේම විවිධ කම්මල් වැඩ කරන කම්මල් කරු. කිනිහිර. අන්නේ කිනිහිරයක හැඩය ගන්න. ඒ කිනිහිරයක හැඩය ගන්නේ මේ වලාකුළු දෙවන ස්තරයේ මට්ටමට පැමිණියම. මොකද්ද දෙවන ස්තරය? ස්තර ගෝලය. දෙවෙනි ස්තරය තමයි ස්තර ගෝලය. මතක තියාගන්න. ස්තර මේ ස්තර ගෝලය කියලා නම හැදලා තියෙන්නේ. මේක තිබෙනවා ඊටම පෘථිවිවාසී ජීවීන්ට වැදගත් වෙන වායුව. ඕසෝන් වියන හේවත් ඕසෝන් ස්තරය. එහෙනම් ඕසෝන් වියන හේවත් ඕසෝන් ස්තරය තිබෙන්නේ දෙවෙනි ස්තරේ වායු ගෝලයේ පිහිටන දෙවෙනි ස්තරය. ඒකෙත් ස්ථිර මායිමක් නෑ දුවේ පුතේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 50ක් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50ක් දක්වා විහිදෙනවා. මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50ක් පමණ උසට විහිදෙනවා ස්තර ගෝලය. ස්තර ගෝලයේ ප්‍රධාන වශයෙන්ම තිබෙන වායුවක් තමයි ඕසෝන් වායුව. එහෙනම් ඕසෝන් වායුව මේ ස්තරයේ තිබෙන ප්‍රධාන සංඝටකය. මොකද්ද ඕසෝන් ස්තරයේ තිබෙන වැදගත්කම? මේ ඕසෝන් ස්තරයට පුළුවන් සූර්යාගේ සිට එන
අහිතකර කිරණ මේ ඕසෝන් ස්තරයේ මගින් මේ සූර්යාගේ සිට එන අහිතකර කිරණ උරා ගන්න පුළුවන්. විශේෂයෙන් පාරජම්බුල කිරණ UV කිරණ ඒවත් පාරජම්බුල කිරණ අවශෝෂණය කර ගැනීමට විශේෂ හැකියාවක් තිබෙනවා මේ ඕසෝන් වායුවට. ඒ නිසා මේ ස්තර ගෝලයේ උෂ්ණත්වය අධික වෙනවා. එනම් මේ ස්තර ගෝලයේ උෂ්ණත්වය පරිවර්තී ගෝලයේ උෂ්ණත්වයට වඩා වැඩි. මම මේකට ඕගොල්ලන්ට මේකෙන් ඇඳලා ඉවරලා මේ රූප සටහන ඇඳලා ඉවරලා මම උෂ්ණත්වය වෙනස් වෙන සටහන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙයි. එහෙනම් මට කියන්න පෘථුවියට ආසන්නම ස්තරය මොකක්ද? පරිවර්තී ගෝලය. මේ පරිවර්තී ගෝලය තමයි සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් ගුවන් යාන පැරෂූට් වගේ ඒවා යන්නේ. සියලුම කාලගුණික විපර්යාස සිදුවන්නේ මේ පරිවර්තී ගෝලය. මේ පරිවර්තී ගෝලයේ ක්‍රමයෙන් ඉහළට යන විට උෂ්ණත්වය වැඩි වෙයි. උෂ්ණත්වය එන්න අඩු වෙනවා. පෘථුවියට ආසන්නයේ තමයි උෂ්ණත්වය වැඩිම. ඉහළට යන විට උෂ්ණත්වය අඩු වෙනවා. ඒ වගේම ඉහළට යන විට වායුගෝලීය පීඩනය අඩු වෙනවා. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය ඉදිරිපත් කරන ඒකකයේ මතක තියාගන්න. වායු පීඩනය ඉදිරිපත් කරන ඒකක කිහිපයක් තිබෙනවා. නමුත් මිලිබාර වලින් තමයි කාලගුණික තොරතුරු ඉදිරිපත් කරනකොට පීඩනය ඉදිරිපත් කරන්නේ වායු පීඩනය මිලිබාර වලින්. ඒකකය මිලිබාර. සංකේතය සිම්පල් MB. මිලිබාර් සාමාන්‍යයෙන් 1000 අතර අගයක් මුහුදු මට්ටමේදී තිබේ. ඉහළට යන විට දුවේ පුතේ පීඩනය අඩු වෙනවා. ඇයි පීඩනය අඩු වෙන්නේ? වායුව එන්න අඩු වෙනවා. හැබැයි උෂ්ණත්වයට විවිධ හේතු තිබෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා වැඩි වෙනවා. අපි බලමු ඊළඟ ස්තරය මොකක්ද කියලා. ඊළඟ ස්තරයේ දුවේ පුතේ මධ්‍ය ගෝලය. මැද තිබෙන ස්තරය මතක තියාගන්න ලේසි. මැද තිබෙන ස්තරය. අයි 4 5 ස්තර 5ක් තියෙනවා. මැද තිබෙන ස්තරය මොකක්ද? මධ්‍ය ගෝලය. මධ්‍ය ගෝලය. මධ්‍ය ගෝලය තමයි දුවේ පුතේ සීතලම උෂ්ණත්වයේ අඩුම ස්තරය. ඒකට හේතුව මේ මධ්‍ය ගෝලයේ ඕසෝන් වායුව නැහැ. වායු ස්තරය ඉතාමත් තුනී වෙනවා. මේ මධ්‍ය ගෝලයේ තුල තිබෙන ජල වාෂ්ප හේතුවෙන් මේ මධ්‍ය ගෝලයේ තිබෙන ජල වාෂ්ප අධික ලෙස සීතලටපත් වෙලා අයිස් වලාකුළු හැදෙනවා. අයිස් වලාකුළු ඇතැම් වෙලාවට අපිට දකින්න ලැබෙනවා. මම රූපරාම පෙළක් ඉදිරිපත් කරන්න. මේ මධ්‍ය ගෝලයේ එහෙනම් අධික සීතලට උෂ්ණත්වය අඩු වෙන්න හේතුව තමයි මේකේ තිබෙන වායු අඩු වීම. ඕසෝන් වායුව නැහැ. ඒ නිසා මෙහි උෂ්ණත්වය තාමත් අඩුයි. කොච්චරද කියනවා නම් මධ්‍ය ගෝලයේ උෂ්ණත්වය ඍණ සෙන්ටිග්‍රේඩ් අංශක 90ක් තරමට අඩු වෙනවා. සාමාන්‍යයෙන් පෘථිවියේ ද්‍රවාසන්නවල තමයි අඩු උෂ්ණත්වයේ වාර්තා වෙන්නේ. විශේෂයෙන් ඇන්ටාර්ක්ටිකාවේ ඍණ සෙන්ටිග්‍රේඩ් අංශක 60ක් දක්වා අඩුවීම් වාර්තා වෙනවා. ඇන්ටාර්ක්ටිකා. එනම් මධ්‍ය ගෝලයේ උෂ්ණත්වය තවත් අඩුයි. හැබැයි ස්තර ගෝලයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් වැඩිවීමක් වෙනවා.
පරිවර්තී ගෝලයට වඩා ස්ථර ගෝලයේ උෂ්ණත්වය වැඩි. ඊට හේතුව තමයි මේ ඕසෝන් වියනහෙවත් ඕසෝන් වායුව මගින් නැත්නම් ඕසෝන් ස්තරය මගින් සූර්යාගේ එන පාරජම්බුල කිරණ අවශෝෂණය කරලා එම වායු අධික ලෙස රත් වීම. ඒ නිසා ස්තර ගෝලීය උෂ්ණත්වය සාපේක්ෂව වැඩි. මධ්‍ය ගෝලීය උෂ්ණත්වය සාපේක්ෂව ඉතාමත්ම අඩුයි. අනිත් ස්තරත් එක්ක බලනකොට. එහෙනම් දුවේ පුතේ ඊළඟට මධ්‍ය ගෝලයට පස්සේ ඊළඟට එනවා තාප ගෝලය. තාප ගෝලය. ඔන්න තාප ගෝලය. මේ තාප ගෝලයේ දුවේ පුතේ කිලෝමීටර් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 80ක් දක්වා දල වශයෙන් දිව යන මධ්‍ය ගෝලය. තාප ගෝලය කිලෝමීටර් 120ක් පමණ ඈතට දිව යන මේ තාප ගෝලයේ තමයි ස්තර වලින් වැඩිම. පරිවර්තී ගෝලයට වඩා ස්තර ගෝලයට වඩා මධ්‍ය ගෝලයට වඩා තාප ගෝලයේ උෂ්ණත්වය වැඩි. ඒකට හේතුව තමයි මේ තාප ගෝලයේ තිබෙන අනිකුත් වායු සූර්යාගේ තාප කිරණ බහුල ලෙස උරා ගැනීම නිසා අධික උෂ්ණත්වයක් වාර්තා වෙනවා. මේ තාප ගෝලයේ තමයි දුවේ පුතේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටවල තියෙන්නේ. ඔගොල්ලෝ දැකලා තියෙනවද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන? එහෙනම් ඒක තිබෙන්නේ කිලෝමීටර් 80ක් කිලෝමීටර් 120ක් අතර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටලා තිබෙන්නේ. මතක තියාගන්න දුවේ පුතේ. කොහෙද? තාප ගෝලය. ඊළඟට මධ්‍ය ගෝලයේ තව වැදගත් ලක්ෂණයක් තියෙනවා. මේ පෘථිවි වායු ගෝලයට ඇතුල් වෙන උල්කා වල්ගාතර ඒවා දර්ශනය වීම පටන් ගන්නේ මධ්‍ය ගෝලයේ. මේ මධ්‍ය ගෝලයේ තියෙන වායු ඔක්සිජන් වායුව තිබෙනවා. ඒ නිසා ඒවා දැවීම ආරම්භ වෙනවා. මධ්‍ය ගෝලයේ තමයි එනම් මතක තියාගන්න සීතලම උෂ්ණත්වයේ අඩුම ස්තරය වෙන්නේ. ඊළඟට අපි බලමු පෘථිවියේ වායු ගෝලයේ තිබෙන බාහිරම ස්තරය. අපි කියනවා බහිර්ගෝලය. පෘථිවියේ දුවේ පුතේ වායු ගෝලය කිලෝමීටර් 700ක් පමණ තිබෙනවා. ඒ නිසා බහිර්ගෝලය කිලෝමීටර් 700ක් පමණ ඈතට දිව යනවා. බහිර්ගෝලය කිලෝමීටර් 700ක් ඈතට දල වශයෙන් දිව යනවා. මේ බහිර්ගෝලයේ සම්බන්ධ වෙනවා අභ්‍යවකාශය. මේ බහිර්ගෝලය කෙලවර ස්ථිර මායිමක් නැහැ. අභ්‍යවකාශය කිව්වම දුවේ පුතේ වායු ගෝලය නැති සීමාව. එනම් වායු ගෝලයේ තිබෙන්නේ පෘථිවි මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 700ක් පමණ වෙනකන් විතරයි. එතනින් එහාට වායු ගෝලයක් නැහැ. එහෙනම් තාප ගෝලයෙන් පස්සේ බහිර්ගෝලයේ ශීඝ්‍ර ලෙස තවදුරටත් උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි පීඩනය ඉහළට යන්න වායු පීඩනය අඩු වෙනවා. ඒක මතක තියාගන්න. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟට බලමු උෂ්ණත්වය පීඩනය මේවා අතර වෙනස කොහොමද ඉන්නේ කියලා. මම රූපකාම පෙළක් පෙන්වන්න.
මම දල වශයෙන් ඕගොල්ලන්ට අඳලා පෙන්නන්නම් කොහොමද මේ එක් එක් ස්තරවල උෂ්ණත්වයේ වෙනස සිදුවන්නේ කියලා. පීඩන වෙනස සිදුවන්නේ කොහොමද කියලා. මම මේක රවුමට අඳින්නේ මම මේ විදියට ප්‍රස්ථාරයක් යොදා ගන්නවා. මේ ප්‍රස්ථාරයේ මේ පැත්තෙන් මම පෙන්නනවා උන්නතාංශය. මොකක්ද උන්නතාංශය කියන්නේ දුවේ පුතේ? මුහුදු මට්ටමේ සිට වායුගෝලයේ එක් එක් මට්ටම් දක්වා ඇති උස. එතකොට මේක මට කිලෝමීටර් 700ක් වෙනකන් ලකුණු කරන්න පුළුවන්. වායුගෝලයේ මේ බිඳුව මට්ටම මම පෙන්නනවා මුහුදු මට්ටම. මේක තමයි මුහුදු මට්ටම. මුහුදු මට්ටම බිඳුව. කිලෝමීටර් බිඳුව පෙන්නන. මම මේක දල වශයෙන් පරිමාණයට නෙමෙයි දල වශයෙන් අඳින්න කිලෝමීටර් 15ක් පමණ උසට තිබෙන්නේ. අපි කිව්වා පරිවර්තී ගෝලය කිලෝමීටර් 50ක් පමණ උසට, ස්තර ගෝලය කිලෝමීටර් 80ක් පමණ උසට, මධ්‍ය ගෝලය කිලෝමීටර් 120ක් පමණ උසට, තාප ගෝලය 120න් උඩ මට්ටම අපි කිව්වා බහිර්ගෝලය කියලා. එතකොට මේව මම පරිමාණයට නිමි ඇඳලා තිබෙන්නේ. නමුත් ඕගොල්ලන්ට මම දල වශයෙන් පෙන්නන්න මේ කිලෝමීටර් 15 සීමාව, කිලෝමීටර් 50 සීමාව, 80 සීමාව, 120 සීමාව. එහෙනම් මේ ස්තරය පළවෙනි ස්තරය මොකද්ද? පරිවර්තී ගෝලය. මම කෙටියෙන් ලියන්න. දෙවෙනි ස්තරය ස්තර ගෝලය. තුන්වෙනි එක මැද තියෙන ස්තරය මොකද්ද? මධ්‍ය ගෝලය. 4 තාප ගෝලය. 5 බහිර්ගෝලය. එහෙනම් මේ පැත්ත මම පෙන්නනවා උෂ්ණත්වය. මේ පැත්ත මේ අක්ෂය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක වලින් පෙන්නනවා. සෙන්ටිග්‍රේඩ් අංශක වලින්. මෙන්න මේ සීමාව මම සෙන්ටිග්‍රේඩ් අංශක 20යි කියලා ගන්න. සෙන්ටිග්‍රේඩ් අංශක 20යි. මම පරිමාණයට ලකුණු කරන්නේ. සෙන්ටිග්‍රේඩ් අංශක මේ හරිය 60යි. ඍණ 60යි සෙන්ටිග්‍රේඩ් අංශක. මේ හරිය ඍණ සෙන්ටිග්‍රේඩ් අංශක 90යි. එහෙනම් මුහුදු මට්ටමේදී දුවේ පුතේ අපේ උෂ්ණත්වය 20ක් අගයක් වෙනවා. අපි සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වය කියලා ගන්නෙ සෙන්ටිග්‍රේඩ් අංශක 25 එහෙම නැත්නම් සෙන්ටිග්‍රේඩ් අංශක 30 කාමර උෂ්ණත්වය. එහෙනම් මේක මධ්‍ය අගයක් ගන්නෙ. එනම් පෘථුවියේ මුහුදු මට්ටමේ උෂ්ණත්වය 20යි කියලා සැලකුවොත් මේ උෂ්ණත්වය මුහුදු මට්ටමේ ඉහළට යන විට උෂ්ණත්වය එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙලා
ඍණ සෙන්ටිග්‍රේඩ් අංශක 60 මට්ටමට වගේ අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. ඊට පස්සේ ස්තර ගෝලය අයි පෘථුවියේ උෂ්ණත්වය ඉහළට යන විට උෂ්ණත්වය අඩු වෙන්නේ පල්ලෙහා මට්ටමේදී පෘථුවි කබල සූර්ය තාපයෙන් රත් වීම නිසා අධික උෂ්ණත්වයක් තිබෙන්නේ පෘථුවි කබල. ඒ නිසා ඉහළට යන විට උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. ස්තර ගෝලයේදී මේක වෙනස් වෙනවා. ස්තර ගෝලයේදී උෂ්ණත්වය තාම ශීඝ්‍ර ලෙස වැඩි වෙනවා. ස්තර ගෝලයේදී කිලෝමීටර් 50ක් මට්ටම වෙනකොට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20ට වැඩි අගයකට එනවා. ඊළඟට තියෙන මධ්‍ය ගෝලය. අපි දන්නවා මධ්‍ය ගෝලයේ ජල වාෂ්ප තිබෙනවා. මේ මධ්‍ය ගෝලයේ තිබෙන ජල වාෂ්ප සිසිල් වෙලා අයිස් වලාකුළු දකින්න පුළුවන් කිව්වා. ඕසෝන් වායුව නැහැ කියලා කිව්වා. මේ ස්තර ගෝලයේ උෂ්ණත්වය වැඩි වෙන්න හේතුව ඕසෝන් වායුවේ බලපෑම. ඕසෝන් වායුව මගින් අධික ලෙස පාරයන්පුල කිරණ උරා ගැනීම නිසා එම වායුව අධික ලෙස රත් වෙනවා. තාප විකිරණ පිට කරනවා. ඒ නිසා ස්තර ගෝලයේ උෂ්ණත්වය වැඩි. ඊළඟට මම දල වශයෙන් පෙන්නන්නේ ආයි මධ්‍ය ගෝලයට යන විට මධ්‍ය ගෝලයේ ඉහළ මට්ටම වෙන විට සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 90 වගේ අධික උෂ්ණත්ව අඩුවීමක් දකින්න ලැබෙනවා මධ්‍ය ගෝලයේ. සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 90 ජලයේ මිදෙන උෂ්ණත්වයේ බිඳුව. සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවටත් වඩා අඩුයි. ඇන්ටාර්ක්ටිකාවේ අපි උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 60ක් වගේ කියලා. එතකොට පරිවර්තී ගෝලය තුල වාර්තා වෙන අඩුම උෂ්ණත්වය තමයි සෙන්ටිග්‍රේඩ් අංශක 60. එතකොට ස්තර ගෝලයේ උෂ්ණත්වය ශීඝ්‍ර ලෙස වැඩි වෙනවා. හේතුව ඕසෝන් වායු ස්තරය නිසා. ඊට පස්සේ මධ්‍ය ගෝලයේ ශීඝ්‍ර ලෙස උෂ්ණත්වය අඩු වෙන්නේ මේකේ වායු ස්තරය අඩුයි. ඒ නිසා ඔක්සිජන් වායුව ඇතුළු අනෙකුත් වායු අඩුයි. විශේෂයෙන් ඕසෝන් වායුව නැහැ. ඒ නිසා මධ්‍ය ගෝලීය උෂ්ණත්වය ශීඝ්‍ර ලෙස අඩු වෙනවා ඍණ සෙන්ටිග්‍රේඩ් අංශක 90 දක්වා. හැබැයි තාපගෝලයේ තිබෙන අනෙකුත් වායුන් නිසා සූර්යාගේ තිබෙන තාප කිරණ උරා ගැනීම නිසා මෙය ශීඝ්‍ර ලෙස වැඩිවීමක් දිගටම බලාපොරොත්තු වෙනවා. එහෙනම් තාපගෝලයට පස්සේ බහිර්ගෝලයේද උෂ්ණත්වය ක්‍රමයෙන් ශීඝ්‍ර ලෙස වැඩි වෙනවා. හැබැයි පුතේ පීඩනය අපි ඇන්දොත් පීඩනය අපි මේ ස්තරවල දල වශයෙන් අපි ඇන්දොත් පෘථිවියේ මුහුදු මට්ටමේදී පීඩනය මම මේ හරිය පීඩනය පෙන්වන්න. පීඩනය මිලිබාර වලින් මිලිබාර 1000යි මිලිබාර බිංදු ඔහොම නිකන් දල වශයෙන් පෙන්නුවොත් මුහුදු මට්ටමේදී මිලිබාර 1100ක් පමණ වෙනවා. මම කළු පාට නිල් පාටින්ම අදින්න. එහෙනම් පරිවර්තී ගෝලය තුල ශීඝ්‍ර ලෙස පීඩනය
අඩු වෙලා දල වශයෙන් අනිකුත් ස්තරවලදී වායුගෝලීය පීඩනය යම්කිසි නියත අගයකට එනවා. එන්න ඉහළට යනකොට වායුගෝලීය පීඩනය අඩුයි. ඇයි? වායු වල ඝනකම අඩුයි. වායු තුනී වෙනවා. වායු ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ප්‍රධාන ඒ වගේ වායුන් පෘථිවියේ වැඩිම තියෙන වායුව තමයි නයිට්‍රජන්. නයිට්‍රජන් 78යි. ඔක්සිජන් දල වශයෙන් 120යි. මේ දෙක තමයි ප්‍රධාන. මේ දෙක එකතුවම 98ක්. මේක 21යි කියලා ගන්න පුළුවන්. 99ක්ම තියෙන්නේ ඔක්සිජන් සහ නයිට්‍රජන්. එහෙනම් මේ ඉහළට යනකොට ඔක්සිජන් සහ නයිට්‍රජන් ප්‍රතිශතය එන්න අඩු වෙනවා. ඒ නිසා වායුගෝලීය පීඩනය අඩුයි. සාමාන්‍යයෙන් පරිවර්තී ගෝලයේ ඉහළ මට්ටම වෙනකොට වායුගෝලීය පීඩනය මිලිබාර් 0ට ආසන්න වෙනවා. එහෙනම් දීපුතේ ඕගොල්ලෝ එහෙනම් මේ සටහනේ එක එක ස්තරවලදී වායුගෝලයේ පීඩන වෙනස, උෂ්ණත්ව වෙනස ගැන දැනගත්තා. එහෙනම් දුවේ පුතේ මේ පාඩමේ ඉතිරි කොටස් අපි දෙවෙනි කොටසෙන් නරඹමු. එහෙනම් ආයුබෝවන්.